භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දහසකුත් පව් යට යන, දහසකුත් දොස් යට යන සොඳුරු ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, මේ පින්වතුන්ලාට දවස ආරම්භයේදීම සිත් නිවන බණපද අහන්න ලැබෙනවා. පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළා 1000ක් නිසරු වචන අහනවාට වඩා, නිස්සාර වචන 1000කින් කම්පුරව ගන්නවට වඩා හිත නිවන එකම එක බණපදයක් අහන එක උතුම් කියලා. ඇයි හේතුව? හිත නිවන බණපදයෙන් ජීවිතේ සැනසෙල්ල උදා කරනවා. බණපදයකින් ජීවිතයක දහසක් පව් යටපත් කරනවා. ජීවිතයක දහසක් දොස් යටපත් කරනවා. බුදු බණ පදයක් කියලා කියන්නේ මෙහෙම අසිරිමත් එකක්, අద్භූත එකක්. වාසනාවන්තයි අපේ ජීවිත. මොකද අපිට දවස ආරම්භ කරද්දීම ඒ සම්බුදු බණ පද අහන්න ලැබෙනවා. ඒ නිසා පින්වතුන්ලා අද දවස ආරම්භයේදීම හිතට අදහසක්, අතිෂ්ඨානයක් ඇති කරගන්න. මම නම් මගේ ජීවිතේ බණපද අහන එක අතාරින්නේ. කවදාවත් මට මේ අහන්න ලැබිච්චි, මට කලාතුරකින් පින්වතුන්ලා තමන්ගේ ජීවිතේ ඔහේ ගත කරනකොට කලාතුරකින් මේ බණපදය මුලින්ම අහෙන්න ලැබෙන්නේ නැත්තේ. ඒ බණපදේ අහපු දවසේ ඉඳලා පින්වතුන්ලා දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා. හොඳට තද අදහසක් ඇති කරගන්න පින්වතුනේ. කලාතුරකින් මට බණපදයක් අහන්න ලැබුණා. මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව මම්මගේ ජීවිතේ තියනකල් අතහැරගන්නේ. ඒ අදහස ඇති කරගෙන අද ධර්මයත් අපි ශ්‍රවණය කරමු. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ පින්වත් උපාසක උපාසිකා දෙපළක් විසින්. ඒ පින්වතුන්ලගේ ධර්ම දානයේ අරමුණ හරිම සුන්දර එකක්. ධාතු මන්දිරයක් බඳු වූ අපගේ සුන්දර මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම පිණිස සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ උපකාර ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ධාතු මන්දිරයක් බඳු අපගේ සොඳුරු ලංකා භූමිය, මාතෘ භූමිය, ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියේ ඒ තැන වැඩ ඉන්නවා. බෝධීන් වහන්සේලා කොතෙක් නම් මේ ලංකා භූමියේ වැඩ ඉන්නවද? ඇත්තටම ධාතු මන්දිරය. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියේ පිහිටනකොට පින්වතුනේ, ඇතැම් ධාතුන් වහන්සේලා යමක මහා පෙළහර ප්‍රාතිහාර්ය සිදු කළා. ඊළඟට අපේ මහ බෝධීන් වහන්සේ යමා මහ පෙළහර ප්‍රාතිහාර්ය කළා. ඒ ප්‍රාතිහාර්යයේදී පෙළහර වර්ෂාවෙන් මේ ලංකා භූමියේ තෙමිච්චි නැති තැනක් නැහැ කියනවා. එහෙම පෙළහර වර්ෂා නැගුණා. ඊළඟට මහ බෝධීන් වහන්සේ සවනක් බුද්ධ රශ්මි මාලා විහිදෙව්වා. ඒ රශ්මි මාලා කාන්තියෙන් මේ ලංකාව පිරී ගියා. මේ ලංකා භූමිය කියන්නේ ඒ බඳු තැන. ලංකා භූමියේ මිනිස්සු ඇත්තෙන්ම තෙරුවන් සරණේ පිහිටලා සම්‍යක් දෘෂ්ටික වෙලා තමන්ගේ ජීවිතයට පින්පුරා ගන්නට පටන් ගත්තොතින් අනිවාර්යයෙන්ම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවරු මේ ලංකා භූමිය සුරකිනවමයි. ලංකා භූමිය සුරකින්න තියෙන ධාතුන් වහන්සේලා පින්වතුනේ දෙවිවරු කොහොමද සුරකිනවා? ඒ ධාතුන් වහන්සේලාට හානියක් කරන්න කාටවත් බෑ. ඒ ධාතුන් වහන්සේලා රකින්නේ දෙවිවරු. දෙවිවරුන්ගේ රැකවරණ නොලැබෙන්න මේ ලංකාවට ආපු ප්‍රශ්නත් එක්ක බලද්දී, ආපු ආක්‍රමණත් එක්ක බලද්දී, මේ ලංකා භූමියේ කලින් කලට පත්වෙච්ච ව්‍යසනත් එක්ක බලද්දී ධාතුන් වහන්සේලා ඉතුරු වේවිද? සෑය ඉතුරු වේවිද? මේවා රැකෙන්නේ දෙවියන්ගේ දේවානුභාවයෙන්.
දෙවියෝ දේවානුභාවය යොමු කර කර මේ උතුම් 13 වහන්සේලා රකින්නේ ඇයි? ධර්මයේ තුලින් ජයගත් මුනිවරුන්ගේ ධාතු. ධර්මයට ලැබි දෙවිවරු ඒ 13 වහන්සේ රකින්නවා. පින්වතුන්ලා අසා තිබෙනවද? සීවක කියන දෙවියෝ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන කොච්චර චිත්ත ප්‍රසාදයටපත් වුණාද කියන්නේ. සීවක දෙවියෝ මහා කස්සප මහරහතන් වහන්සේගේ ඩාබිඳු ටිකක් පුළුම් රොදකට අරගෙන ඒ ඩාබිඳු වදිනවා. සාදු සාදු කියලා දෙව්ලොවේ ඩාබිඳු වන්දනා කරනවා. ඔබ හිතන්න ඒ ගැන මෙහෙම. යම් මිනිසෙක් තවත් උත්තමයෙකුගේ ඩාබිඳු වලටත් වඳිනවා නම් ඩාබිඳුත් වන්දනා කළ යුතුයි කියලා හිතනවා නම් ඒ උත්තමයා කෙරෙහි ඔහුගේ හිත කොච්චර පැහැදිලා ඇද්ද? දාඩියටත් වැඳ යුතුයි කියලා හිතනවනම්. එහෙමයි දෙවුරුන්ගේ චිත්ත ප්‍රසාදේ. ඒ චිත්ත ප්‍රසාදේ හටගත්තේ ධර්මයෙන් උපන් මුනිවරු ගැනයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ධම්ම නිම්මිත ධර්මයෙන් නිර්මාණය වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ. මේ බුද්ධ ශාසනය පහළ වෙච්ච රහතන් වහන්සේලා ධම්ම නිම්මිත ධර්මයෙන් නිර්මාණය වුණේ. ඒ නිසා ඒ ධර්මයෙන් නිර්මාණය වෙච්ච උත්තමයන්ගේ 13 වහන්සේලා තමයි මේ ලංකා භූමියේ වැඩ ඉන්නේ. ධර්මයෙන් නිර්මාණය වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේගේ 13 වහන්සේලා වැඩ ඉන්නේ. ඉතින් 13 වහන්සේලා පිහිටු ධාතු බන්දිරයක් බඳු මේ සොඳුරු ලංකා භූමිය දෙවියෝ නිති ආරක්ෂා කරත්වා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව අපි කවුරුත් උදෑසනින්ම එක් කරමින් අද ධර්මය සද්ධර්ම අලංකාරී මිගලුද්දක වස්තුව ඇසුරේ මේ මිගලුද්දක වස්තුව කියලා කියන්නේ ධම්ම පූජක කියන මහරහතන් වහන්සේගේ තේරාපදානය. තේරාපදානය කියලා කියන්නේ මේ මහතෙරුන් වහන්සේගේ අතීත පුවත. මේ අතීත පුවත පින්වතුනි හරි මනරම්. ඒ මනරම් පුවත අපිට කියා දෙන්නේ ධම්ම පූජක කියන මහරහතන් වහන්සේ විසින්මයි. මහරහතන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම. ඒකතින්සේ ඊතෝ කප්පේ ලෝකේ උපජ්ජි නායකෝ කත්තිංස ලක්ඛනා කින්නෝ සම්බුද්ධෝ සිකි වහායු. මින් කල්ප 31කට පෙර ලෝක නායක වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි සිකී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වී වදාලා. අපි අහලා තියෙනවානේ. මීට 31 කල්පයකට පෙර සිකී වෙසබූ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ යුගය පහළ වුණානේ. එතකොට මේ සිද්ධිය සිකී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ සිකී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනකොට ඒ කාලේ මිනිසයාට වයස අවුරුදු 70,000ක ආයුෂයක් තිබිලා තියෙනවා. සිකී බුදුරජාණන් වහන්සේගේ යුගයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70,000ක් තරම් දීර්ඝ කාලයක්. එතකොට මේ කතාව ඒ දීර්ඝ කාලය ගැන සිකී බුදුරජාණන් වහන්සේව මෙහි වර්ණනා කරනවා හරියට පහන් වෘක්ෂයක් වගේ, හරියට අහසේ නැගුණු හිරු මණ්ඩලක් වගේ, හරියට මහා මේරු පර්වත රාජයා වගේ උන්වහන්සේ සියලු ජනයා අතර අග්‍රව බැබළුණා. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ජලන්තු දීප රුක්ඛෝව අන්ධකාරයේ පහන් ගොඩාක් දැල්වුණාට ඒ පහන් ගොඩ දැල්වා සකස් කරන පහන් වැටට අපි කියනවා පහන් රුක්ෂය. දැන් අපි ওই පන්සල් වල එහෙම දකින්නවනේ නේද? අර පහන් දැල්වන්නට සකස් කරන්නේ එක එක හැඩ සමහරට චෛත්‍යයේ හැටි, ධර්ම චක්‍රයේ හැටි. අපි ඔක්කොම පහන් ටික පත්තු කරාට පස්සේ ඒ හැඩින් ලස්සනට පහන් එලි දැල් වෙනවා අපි දකින්නව නේද? ඔන්න ඔකට කියනවා පහන් රුක්ෂ. අන්ධකාරේ පහන් වෘක්ෂයක් දැල්ලුවොත් අනිත් හැම දෙයකටම වඩා ඒක කැපී පෙනෙන්නේ නැද්ද? ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සත අතරේ කැපී පෙනුනේ. සූර්යෝව නභ මුග්ගතු අහස මැදයට නැගිච්චි අහසේ නැගී ගිය හිරු මණ්ඩල වගේ. හිරු මණ්ඩල කොච්චර කාන්තිමත්ද? මේ ලෝකේ අනිත් ආලෝක දිහා අපි ඇස් දෙකෙන් බලනවා. ඉරේ ආලෝකයේ දිහා අපිට ඇස් දෙකෙන් දකින්න බෑ. ඉර දිහා බැලුවොත් එහෙම ඇස් නිරංකාර වෙලා යනවා. දීප්තිමත් ආලෝක අතර දීප්තිමත් එළිය සූර්ය එළියයි. බුදුරජාණන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයේ අතර ඒ වගේ දිලුණා.
මේරු රාජාව හරියට සියලු පර්වතයන්ට සුවිශාල වූ මහා මේරු පව්ව වගේ. ඉතින් ඒක අපිට බුද්ධ භාෂිතය තුලින් ඉගෙන ගන්න වෙන්නේ. මොකද මහා මේරු පර්වතය අපිට ඇස් වලට පේන්නේ. මහා මේරු පර්වතය තමයි කියනවා පර්වත අතර විශාලම පර්වතය. ඕන් ඔය වගේ බුදුරජාණන් වහන්සේ ජනයා අතරේ ප්‍රතාපවත්ව බැබළුණා. පූරෙත්වා ධම්ම නාවායන් සනාතෝ සකලං පජං. ධර්මේ නෞකාවෙන් මේ සත්‍යයන්ට පිහිට සලසමින් උන්වහන්සේ බොහෝ සත්‍යයන්ව සංසාර කතරින් ඈතර කරවලා නිවන කියන කෙම්බිමේ පිහිටුවා සැනසෙල්ල ලබා දුන්නා. ඒ තමයි බුදුවරුන්ගේ බුද්ධක්‍රත්‍යය. බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා වචන කතා කරන්නේ මේ ලෝක සත්‍යයට සැනසෙල්ල උදෙසා. මේ ලෝකේ මිනිස්සුත් වචන කතා කරනවා. දෙවියොත් කතා කරනවා. බ්‍රහ්මියොත් කතා කරනවා. මහානුභාව සම්පන්න නාගයන්ටත් වචන කතා කරන්න පුළුවන්. ඇතැම් කාලවලට තිරිසන්නුත් කතා කරනවා. අසුරයොත් කතා කරනවා. පෙරේතයොත් කතා කරනවා. නිරිසත්තුත් කතා කරනවා. මේ උපදින සත්වයෝ එක එක ඒවා කතා කරනවා. මේ මනුස්ස ලෝකේ උපන් අපට පින්වතුනේ කතා එක එක ආකාරයෙන් අහන්න ලැබෙන්නේ නැද්ද? එක එක කතන්දර අපිට අහන්න ලැබෙනවා. දේශපාලඥයන්ගේ කතා, නළු නිලියන්ගේ කතා, ගායක ගායිකාවන්ගේ කතා, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කතා, කථිකයන්ගේ කතා, රචකයන්ගේ කතා, නොයෙක් අයගේ කතා අපි අහනවා. ඒ කතාවල එක එක්කෙනාගේ හිත නවතිනවා. ඇතැමුගේ හිත නවතින්නේ නිලියොන්ගේ කතාවල, ඇතැමුගේ හිත නවතින්නේ නළුවන්ගේ කතාවල, ඇතැමුගේ හිත නවතින්නේ දේශපාලඥයන්ගේ කතාවල, ඇතැමුගේ හිත නවතිනවා වෙන වෙන කථිකයන්ගේ කතාවල. ඒ අතරේ අපේ හිත නැවතුණා බුදුබණ පදයක් කියා දෙන සත්පුරුෂයාගේ කතාවේ. මේ තමයි අපි ලැබූ වාසනාව. අපේ හිත නැවතුණානේ සත්පුරුෂයා කතා කරනකොට. අපේ හිතට ප්‍රිය උපන්නානේ සත්පුරුෂයාගේ කතාවට. සත්පුරුෂයා කියා දීපු බණ පදේ ඉදිරියේ අපිට නැවතී ඇසිය යුතුයි කියලා හිතුණා. අනේ මේ බණ පදයට කන් දිය යුතුයි කියලා අපිට හිතුණා. ඒ සත්පුරුෂයා අපට කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයාට සැනසෙල්ල උදා කරමින් වදාළ ධර්මයයි. ආන් ඒකයි අපි ලැබුව වාසනාව. සැනසෙල්ල උදා කරන ධර්මයේ ළඟ අපේ හිත නැවතුණා. ඒ නිසා දකින්න පින විදිහට ඒක, වාසනාව විදිහට ඒක දකින්න. නැත්තම් අපි හිතනවා අපි ගැන අපි හරි අවාසනාවන්තයෝ කාලකන්නියෝ මේ දියුණු වෙමින් පවතින රටක ඉපදිලා අපි ඒකේ හිර වෙලා අපිට වෙච්ච නැස්පැත්තියක් කියලා. බලන්න මේ ලෝකේ අනික් මිනිස්සුන්ට එක එක දේවල් සම්පත් විදිහට ලැබිලා තියෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒ අයට සැනසෙල්ල උදා කරන දහම් පදේ ඇහෙන්නේ. ඒ දහම් පදේ සරලව කියලා දෙන්න සත්පුරුෂේ ඒ අයට නෑ. ඒ කන් වලින් নানা ප්‍රකාර දේ අහනවා තමයි. හැබැයි ඒ අයගේ ජීවිතේට ඒ තුنين සැනසෙල්ල උදා වෙන්නේ නෑ. ඔහොම බලනකොටයි පින්වතුනි අපි ලද වාසනාව අපිටම තේරෙන්න ගන්නෙ. මේ කියනවා ධම්ම කේතුං සමුස්සෙන්තෝ හනන්තෝ ධම්ම දුන්දුබින්. ධර්මයේ ධජය කොටගෙන දහම් බෙර වයමින් සත්‍යාව දුකින් එතර කරවමින් ඒ සම්බුදු රජුන් වැඩ හිටියා. ඒ කාලේ සිකී බුදුරජාණන් වහන්සේ දහම් බෙර වැව්වා කියනවා ධර්මයේ ධජය කරගෙන. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නේම ධර්මයේ ධජය කොටගෙනයි. ධර්මයේ ගුරු තන්හි තබාගෙනයි. ඉතින් සිකී බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ ඔහොම වැඩ හිටියා. ඒකස්මින් සමයේ නාතෝ ලෝක පජ්ජෝතකෝ ජිනෝ. ලෝකේ එළිය කරන ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ එක සමයක විවේකකාමෝ සම්බුද්ධෝ සුරම්මං කානනං ගතෝ. විවේකයේ කැමැතිව සුරම්‍ය වූ යුගන්ධර පර්වතයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ විවේක ගැනීම පිණිස යුගන්ධර කියන පර්වත ප්‍රදේශයට වැඩම කරලා තියෙනවා.
එදා මේ යුගන්ධර ගල්තලාව මත උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ නීල පීත ලෝහිත ඕදාත මංජෙට්ට පබස්සර කියන සවනක් ගන බුද්ධ රශ්මි මාලා විහිදුවමින්. ඒ බුදුරජාන් වහන්සේලාගේ හරි අద్භූත පෙළහරක්නේ. ඒ පෙළහර ඉතින් අපිට දකින්න වාසනාවක් නැතුව ගියා. ඒ වාසනාව කියන්නේ පින්වතුනි එහෙම එකක්. වාසනාව එක එකිනාට එක එක විදිහට ලැබෙන්නේ. දැන් බලන්න අපිට බුදුරජාණන් වහන්සේව දකින්න වාසනාව මේ ජීවිතේ නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ සෝභමාන සම්බුදුරුව රත්තරන් පාටින් බැබලිච්ච පිළිමයක් වගේ බුදුරජාණන් වහන්සේ අපිට දකින්න වාසනාව නැතුව ගියා. අපේ ඇස් එක එක ඒවා දකින්නවා. හැබැයි බුදුරුව දකින්න වාසනාව අපිට නැති වුණා. අපේ ඇස් එක එක ඒවා දකින්නවා. සාරිපුත්තු මහ රහතන් වහන්සේ දකින්න වාසනාව නැතුව ගියා. අපේ ඇස් එක එක ඒවා දකින්නවා. අපිට මහා කස්සප මහ රහතන් වහන්සේ දකින්න වාසනාව නැතුව ගියා. අපේ ඇස් එක එක ඒවා දකින්නවා. අපිට අපේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දකින්න වාසනාව නැතුව ගියා. හැබැයි අපිට වාසනාවක් උදා වුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දකින්න. ඒ වාසනාව අපිට තිබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය දකින්න වාසනාව අපිට තිබුණා. දැන් පින්වතුන්ලා වන්දනමාන කරගන්නත් ඇති මේ බණහන සදහැවතුන්. පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ ධාතුන් වහන්සේලාව වන්දනා කරගන්න අවකාශ සැලසුවා. ඒ ධාතුන් වහන්සේලාව එතකොට ඇස් දෙකින් මෙහෙම දකින්න වාසනාව අපිට උදා වුණා. බෝධීන් වහන්සේගේ බෝපත ලෙල දෙන්නේ හැටි, බෝධීන් වහන්සේ විරාජමානව වැඩ ඉන්න හැටි දකින්න වාසනාව අපිට උදා වුණා. අපි සවම්පත් ගෙන ගන්න බුදුරජාණන් වහන්සේගේ සොරයෙන් බණ අහන වාසනාව අපිට නැති වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බණපද වරද්දන්නේ නැතුව විකෘති කරන්නේ නැතුව කියලා දෙන සත්පුරුෂයන්ගේ වචන අහන්න අපට වාසනාව තිබුණා. අපි එහෙම අඳුන ගන්න ඕන වාසනාව අපිට අහිමි වෙච්ච ඒවා තියෙනවා. නමුත් අපිට හිමි වෙච්ච වාසනාව අපි අඳුනගෙන ඉන්න ඕන. බලන්න මේ වාසනාව ගැන කතාවේදී මේ මා කියා දෙන දේ පුදුම සුන්දරයි. එදා මේ යුගන්ධර පර්වතයට වැඩම කරලා නීල පීත කියලා කිව්වේ කහ පාට, ලෝහිත කිව්වේ රතු පාට, ඊළඟට ඕදාත සුදු පාට, මංජෙට්ට මදටිය පාට, පබස්සර පෙබාස්වර පාට. ඔන්න ඔය තමයි ෂඩ්වර්ණ. ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදුවා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට එහි බොහෝ දෙවිවරු එක්ව දෙපා ඇත්ත උන්ට අග්‍ර වූ බුදුරජුන්ව දිව්‍යමය ගඳ සුවඳ මල් මාලා නැටුම් ගැයුම් තූරිය ආදීන් පුදමින් හිටියා. යුගන්ධර පර්වතයේ විවේක සුවයෙන් වැඩ ඉන්න බුදුරජාන් වහන්සේ සමීපයට දෙවිවරු පැමිණිලා. ඒ දෙවිවරු භාග්‍යතුන් වහන්සේව නොඒක ආකාරයෙන් පිදුවා. දෙවියන්ට දෙවි වූ බුදුරජුන් ඒ පිරිස මැද වැඩ සිට මధుරස්වරයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරනු ලැබුවා. එදා බුදුරජාණන් වහන්සේ බණ කියලා තියෙන්නේ කාටද? දෙවිවරුන්ට. බුදුරජාණන් වහන්සේව සද්ධර්ම අලංකාරයෙන් හඳුන්වනවා දේව දේවෝ තථා. දෙවියන්ට දෙවි වූ බුදුරජුන් දේව සංඝ මජ්ජේ නිසීදිය දිව්‍ය පිරිස මැද්දේ වාඩි වෙලා චතු සත්‍ය මදේ සේසී චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නට පටන් ගත්තා. නිච්චරං මధుරං ගිරං. ඊටාම මිහිරි මధుර ස්වරයෙන් බුදුරජුන් දහම් දෙසමින් හිටියා. ওই දහම් දෙසමින් ඉදිද්දී මේ සිදුවීම ගැන කියන ධම්මපූජක මහා රහතන් වහන්සේ වදාරනවා මෙහෙම සිද්ධියක්. තදහං ලුද්දකෝ ආසී මිග සූර මාරකෝ. ඒ කාලේ මම මුවන්ට උගුල් අටවමින් වනයේ වාසය කරපු මුවවැද්දෙක්. ඒ කාලේ මේ තෙරුන් වහන්සේගේ ජීවිතේ කොහොම එකක්ද? මුවන්ට උගුල් අටවටව හිටපු මුවවැද්දෙක්, මුවන්ව මරණ කෙනෙක්. මුව මස් විකුණලයි මං අඹදරුවන්ව පෝෂණය කළේ. ජීවිකාව සම්පූර්ණයෙන්ම ගත කරලා තියෙන්නේ මුව මස් විකුණ. එතකොට ඒක පිම්පිරෙන ජීවිතයක්ද පව් පිරෙන ජීවිතයක්ද? පව් පිරෙන ජීවිතයක් තිබිලා තියෙන්නේ. හිතුවිල්ලෙමුත් පව් පිරෙනවා.
අහවල් ඉසව්වේ ඉන්නවා මෝ ඕකුන්ට අසවල් තැන උගුල ඇටෙව්වා නම් අහු වෙනවා. එහෙම හිතනවා. ඒ හිතලා ඕක කයින් ක්‍රියාත්මකත් කරනවා. ඒ ක්‍රියාත්මක කර කර පවුම පුරව ඉදින්දී ඉතින් මං එදා වනයේට පිවිසෙද්දී දෙවියන් පිරිවරා දහම් දෙසමින් සිටි විරාජ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව මට දැක ගන්නට ලැබුණා. ඒක මං හිතන්නේ මේ මුවවැද්දාගේ පිනකට බුදුරජාණන් වහන්සේ කරපු එරදියක් වෙන්න ඕන. මොකද නැත්තම් දෙවියන්ට දහම් දේශන ආකාරයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්න සැලැස්සුවා කියන්නේ ඒක හරි විස්මයජනක එකක්. දැන් මේ මුවවැද්දා වනේ ඇවිද යනකොට මේ මුවවැද්දට පේනවා දිව්‍ය ගණයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න හැටි. අර පර්වතයේ මුදුනේ. දැක්ක ගමන් අප්‍රමාණ හිත පැහැදිලා තිනවා. ඒ ගැන කියන්නේ හරියට තරු පිරිවරු පුරහඳක් වගේ. සප්ත පර්වතයන් පිරිවරාගෙන රණින් බබලන මහා මේරුව වගේ. දැන් මේ කතාව ධම්මපූජක මහරහතන් වහන්සේ වදාරන්නේ භික්ෂූන්ටනේ. එකට ඉන්න භික්ෂූන්ට. ඒ භික්ෂූන්ට වදාරනකොට භික්ෂූන් වහන්සේලා මේ මහා මේරු පර්වතය ආදී ගැන දහම් කතාව අහලා තියෙනවානේ. ඒ නිසා තමයි උපමාවට මේවා ගන්නෙ. හරියට තරු කැට පිරිවරාගෙන පුරහඳ තියනවා වගේ. සප්ත පර්වතයන් පිරිවරාගෙන රණින් බැබලි මහමේරුව තියනවා වගේ. එදා බුදුරජාණන් වහන්සේ දිව්‍ය පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාරමින් හිටියේ බැබලි. තාරක අතරේ හඳ බැබලෙනවා වගේ බුදුරජුන් බැබලුණා. අනෙක් පර්වත අතරේ මහමේරුව රණින් බබලනවා වගේ බුදුරජාණන් වහන්සේ බැබලුණා. ඉතින් මාත් පැත්තකින් ඉඳලා ඒ උතුම් ධර්මයේ ඇසුවා. මේ මුවවැද්දාත් හිත පහදවාගෙන පැත්තකට වෙලා අර බණපදේ ඇහුවා. මගේ හිත ගොඩාක් පැහැදුනා. ඒ බණ අහලා මං මහත් සොම්නසක් වින්දා. මේ මුවවැද්දාට බුදු බණපදේ අහනකොට සතුට උපන්න හිතේ ඒ බණපදේ තුලින් හිත සොම්නස් කරගෙන බණපදේ මිහිර වින්දා. මේක පිනක්. ඇතෙමෙකුට බණපදේ ඇහෙනකොට ඒකේ ඇදේ හොයන්න හිතෙනවා. ඇතෙමෙකුට බණපදේ අහනකොට ඒ බණපදේ හිත ඇලෙන්නේ. ඇතෙමෙකුට බණපදයක් අහන්න ලැබුණොත් එහෙම ඒක අහලා ආයේ කියනවා ආපු අයනම් බණ අහන්නේ. එක එක්කෙනාගේ හිත නතර වෙන විදි පිංගුතුනේ. එක එක්කෙනාගේ හිත නතර වෙන විදි. බණපදයක් අහලා ඒ බණපදෙන් සොම්නසක් විඳින්න පිනක් ඕන. ඒ බණපදෙන් සතුට උපදින්න පිනක් ඕන. ඒ පින මුව මර හිටපු මුව වැද්දෙකුටද තිබුණේය. ඉතින් ඒ නිසා මම ඇයි මේක එහෙම කිව්වේ? අපේ පින කොතනද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ පිටුතුනේ. අපි ඉන්න ක්‍රමෙන් හොයන්න බෑ. අපි ඉන්න ක්‍රමෙන් කොහොමදවත් හොයන්න බෑ. අපි ලැබපු දේවල් වලින් අපිට හොයන්නත් බෑ. අපිට ඒක තීරණයකට ගන්න බැරි දෙයක්. බණපදයකදී කොතනින් හිත පහදීද කියන එක අපිවත් දන්නේ නැති එක. එක කෙනාගේ වාසනාව. මේ වනේ ඇවිද මුවන්ට උගුල්ලට වට හිටපු මුවවැද්දාට බණපදේ අහනකොට හිත ගියානේ. හිත ගිහෙල්ලා හරි ආසාවෙන් බණපදේ අහලා බණපදෙන් සොම්නසක් වින්දා. ඉතින් ඒකෙන්ම හිත සතුටු කර වාසය කළා. සමහරට ඒ බණපදේ හොඳට හිතන්න ඇති. මීට 31 කල්පයකට කලින් කරගත්ත ඔය පින්කම නිසා. මොකද්ද ඔය පින්කම? බණ ඇසීම. බණ ඇසීම කියලා කියන්නේ එහෙනම් පින්කමක්. බණ අසද්දී හිත ප්‍රමුදිත වීම පින්කමක්. බණ අසද්දී බණට සාදුකාර දීම පින්කමක්. බණපදයේ අර්ථ මෙනෙහි කිරීම පින්කමක්. බණපදයේ තුලින් සතුට උපද්ද ගැනීම පින්කමක්. ඒ බණපදයේ තවත් අයට සමාදන් කරවීම පින්කමක්. අනිත් අය බණ අසත්වා කියලා ධර්ම දාණය දීම පින්කමක්. ඔහොම තේරුම් ගන්න. මේ ධර්මයේ තුලින් අපේ ජීවිතයට පින්වතුනේ ලබා දෙන ආශිර්වාදය සුළුපටු එකක් නෙමෙයි.
සුළු මොහොතකට බණපදයේ ශ්‍රවණය කිරීමේ පින්කමින් මම මරණින් මත්තේ දෙව්ලොවේ උපන්නා. මිය පරලෝ ගිහිල්ලා කෙලින්ම උපන්නේ දෙව්ලොවේ. ජීවිත පරිවර්තනය වෙලා යන හැටි පුදුමයි බණපද නිසා. බුදුබණ පදයක තියෙන ආශ්චර්යය නම් එයයි. බුදුබණ පදයක් කියලා කියන්නේ පින්වතුනි සත්‍යයේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් කසට සෝදලා දාන්න පුළුවන් ආශ්චර්යවත් දෙයක්. අභ්‍යන්තරයේ තරව තැවරී තියෙන කෙලෙස් කසට පතුරු පිසින් ගලවලා දාන්න පුළුවන් බුදුබණ පදයකට. මේ ඊට සාක්කියක්. මුවවැද්දෙක් සත්තුන්ට උගුල්ලට වට ඉන්න කෙනෙක් නිරේ ගමනක් හදාගන්නේ. ප්‍රාණඝාතය කර කර ඉන්න කෙනාගේ පාර කැපෙන්නේ කොයි පැත්තටද? නිරයට. නිරයට පාර කපා ගනිමින් හිටපු කෙනා බණපදයේ කෙරෙහි පහන් සිත් ඇති කරගෙන එයින් ලැබූ සොම්නස ඔහුව සුගතිය පැත්තට හැරෙව්වනේ. නිරයේ දොර වැහුවනේ. ඒකයි මම කිව්වේ දහසකුත් පව් යට යනවා බණපද වලින්. ජීවිතයක් පිරිසිදු වෙනවා බණපද වලින්. කරන්න තියෙන්නේ බණපදයට සවන් යොමාගෙන හිත සතුටු කර කර බණ අහන්න ඕන. ඒ අහන බණපදයට ශක්තිය තියෙනවා අපේ ජීවිතය පිරිසිදු කරන්න. ඉතින් පින්වතුන්ලා සන්තෝෂ වෙන්න හැම දවසක්ම ආරම්භ වෙනකොට බණපද අහලා පිරිසිදු సంతානයක් ඇතුව අපිට ජීවිතේ පටන් ගන්න අවස්ථාව උදා වෙලා. මේ කොම කල්යාණ මිත්‍රයෝ නිසා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයන් වහන්සේලාගේ දූරදර්ශී කල්පනා නිසා අනිත් මිනිසු කෙරෙහි අනුකම්පාවෙන් ගන්න තීරණ නිසා පින්වතුන්ලා හැම දෙනාට උදෑසනින්ම බණපදයක් අහලා හිත බණපදයෙන් සතුටු කරගෙන හිත ප්‍රමුදිත කරගෙන බණපදයට සාදුකාර පවත්වලා බණපදේ හදවත ඇතුලේ තැම්පත් කරගෙන දැන් මේ සද්ධර්ම අලංකාරය ඇසුරින් අපි දවසින් දවස ඔබට අලුත් බණපදයක් ලස්සන බණපදයක් කියලා දෙනවනේ. දවසම පින්වතුනි ඒක හිතේ දෝංකාර දිදී තියාගන්න. අමතක කරන්න එපා. දැන් අද ඔබට මේ මිගල උද්දක වස්තුව ධම්ම පූජක තෙරුන්ගේ කතාපුවත මම කියලා දෙනවා. මේ කතාපුවත ඔබට අද දවසේම මතක් කර ඒක සිහි කර සතුටින් ඉන්න පුළුවන්. ජීවිතවල එක එක ස්වභාව තියෙයි පින්වතුනි. ඇතැම්මුන්ට සල්ලි තියෙනවා, ඇතැම්මුන්ට සල්ලි නැහැ. ඇතැම්මු රස්සා කරන තැන හරි සුව පහසුයි, ඇතැම්මු රස්සා කරන තැන එහෙම නැහැ. ඇතැම්මු යන බස්වල සෙනග අඩුයි, ඇතැම්මු යන බස්වල මහ සෙනග. ඇතැම්මු යන පාරේ තදබදේ වැඩි, ඇතැම්මු යන පාරවල එහෙම නැහැ. ඇතැම්මු යන පාරේ වලවල්, ඇතැම්මු යන පාරවල වලවල් නැහැ. ඉතින් එහෙම තියෙන්න පුළුවන්. ඒ දේවල් පසකින් තිබුණා වේ මොනවා කරන්නද? ඒවා ඉතින් අපි කැමැත්තෙන් ලැබපුවා නෙමෙයි. ඒවා පසකින් තිබුණා වේ. ඔබ මේ බණපදේ හොඳට අහලා මේ බණපද හිතේ පුරවාගෙන ඒක මෙනෙහි කර ඉන්න. ඒකෙන් සතුට උපද්ද ගනිමින් ඉන්න. ඒ සතුට අහිමි වෙන්න නොදී ඉන්න. මේ බණපද ගැන සහම්පති බ්‍රහ්ම රාජයා එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ ඉදිරියේ පැමිණිලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකස්මින් බ්‍රහ්මචර්යස්මින් සහස්සං මච්චුහායින සම්බුදු මුව මඩලින් ගලා යන මේ එක බණ පදයක ස්වාමීනි මරු පරදවන රහතුන් දහසක් වැඩ හිඳිනවා. ඒ මොකක්ද ඒකේ අර්ථය? එක බණ පදයකට පුළුවන් රහතුන් දහසක් බිහි කරන්න. එක බණ පදයකට පුළුවන් සංසාර ගමනේ පටලැවිණු කෙලෙස් සම්පූර්ණයෙන්ම සංසිඳවලා දාපු රහතුන් දහසක් බිහි කරන්න. එක බණපදයක් එච්චර බලවත් නම් ඒ බණපදයට බැයිද පින්වතුනි අපේ ජීවිතවල තියෙන කෙලෙස් කසට ගලවා ඉවත් කර දමන්න පුළුවන්මයි. ඒ විශ්වාසය අපේ හදවතේ තියෙන්න ඕන. ඒ විශ්වාසයෙන් ඒ පැහැදීමෙන් තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එදා ඒ වැද්දා ওই විදිහට බණ අහලා මරණින් මත්තේ දෙව්ලොවේ උපන්නේ ඊටාම සුරම්‍ය වූ රන් විමානයක. පිළිවෙලින් දිව්‍ය ලෝක 6ෙම මම රන් විමානයකම වාසය කළා කියනවා. දිව්‍ය ලෝක 6ෙම උපන්නා. ඔන්න මේ මුලින්ම උපන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ කියමු.
චාතු මහරජික දිව්‍ය ලෝකෙන් ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ ටික සම්පූර්ණයෙන්ම විඳලා රන් විමානයක වාසය කරලා එතනින් චුත වුණා. එතනින් චුත වෙලා උපන්නා තව්තිසාවේ. තව්තිසාවෙන් ලැබෙන රන් විමානය. තව්තිසාවේ ආයුෂ කෙලවරනකන් වාසය කරලා එතනින් චුත වෙලා ඊට පස්සේ උපන්නා යාම දිව්‍ය ලෝකේ. එහෙත් ලැබෙනවා රන් විමානය. මෙහෙම පිළිවෙලින් තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තිය මෙහෙම දිව්‍ය ලෝක 6ෙම උපත ලැබුවා. මනුස්ස ලෝකයේ උපන්න මාහට මිනිසුන්ට ලැබෙන අග්‍රම සැප සම්පත් ලැබුණා. ඔය අතරේ 7 වෙනි කාම සුගතිය වන මනුස්ස ලෝකයේ උපන්නම මනුස්ස ලෝකයේදී ලැබුණා කියනවා මිනිස්යන්ට ලැබෙන අග්‍රම සැප. මනුස්ස ලෝකයේ අග්‍රම රූප සම්පත්තිය ලැබුණා. ඊළඟට මනුස්ස ලෝකයේ අග්‍රම විදිහට නිරෝගී සම්පත්තිය ලැබුණා. අග්‍රම විදිහට ධන සම්පත් ලැබුණා. අග්‍රම විදිහට අධිපතිකම් ලැබුණා. මෙහෙම බොහොම සම්පත් ලැබුණා. මගේ භෝග සම්පත් කවදාවත් අඩුුනේ නැහැ. කවදාවත් අඩු වෙන්නේ නැති පිරුණු භෝග සම්පත්. මේකට හේතුව මොකද්ද? මේ ධර්ම ශ්‍රවණයේ සොඳුරු ඵලයයි. හිත පහන් කරගෙන ධර්මයේ ඇසීමේ සොඳුරු ඵලය මේක කියනවා. භෝග සම්පත් අඩු වෙන්නේ ලැබූ සැප සම්පත් අඩු වෙන්නේ. පිංගුතුනේ ධර්මයෙන් හිත පුරවා ගන්න කෙනාට ලැබෙන පුණ්‍ය ඵලය ඒක. ධර්මයෙන් හිත පිරුණොත් ඒකේ පුණ්‍ය විපාකය අග්‍ර දෙයකින් පිරුණු හිත ඇති තැනැත්තාට ලැබෙන අග්‍ර විපාකය. එයාට ලැබෙන කිසිවක් පිරිහෙන්නේ. එයාට ලැබෙන මොකුත් අඩු වෙන්නේ. ඒ නිසා මේ මොහොත අපිට පිරුණු සම්පත් උපදවා ගන්න ලැබිච්ච අවස්ථාවක්. හොඳට බණපද අහහා හිත පුරව ගන්න. කෙලෙස් සහගත මිනිස්සු කියන එක එක බොල් කතා අහහා අපේ හිත පුරව ගන්නවට වඩා කොච්චර වටිනවද? බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අසමින් ඔබේ හිත පුරව ගන්න ලැබෙනවනේ. අපිත් එක්ක ඇතැම් උපාසකම්මලා ඊළඟට ඇතැම් උපාසක මහත්තයලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා රූපවාහිනී ආරම්භ වුණාට පස්සේ අපි දැන් නරඹන්නේම ස්වාමීනි ශ්‍රද්ධායක. ඊළඟට අපි ඇහුවත් අහන්නේ ලක්විරු ගුවන් විදුලියමයි. අනේ ස්වාමීන් වහන්සේ මේ අර ප්‍රවෘත්තියක් අහන්න කියලාවත් අපි වෙන නාලිකාවකට අවධානය යොමු කරන්නේ අපේ ජීවිතය නිසා ස්වාමීන් වහන්සේ හරි පහසුයි. ඇයි හේතුව? වැඩ කරන්නේ නැති ඒවා අහන්න ලැබෙන්නේ. හිතන්න පිංගුතුනේ වැඩ කරන්නේ නැති දේක් අහන්න ලැබුණාට පස්සේ ඒක විසින් අපිව මෙහෙවන්නේ නැද්ද? ඒක විසින් අපිව මෙහෙවනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දෙතිස් කතා අනතුරක් කියලා වදාළේ. ඔන්න කවුරු හරි ස්ත්‍රියාවක් ගැන අහන්න ලැබෙනවා. ඊට පස්සේ අපිට ඒ ස්ත්‍රියාව මුල් කරගෙන හිතුවිලි හට ගන්නවා. කවුරු හරි පුරුෂයෙක් ගැන අහන්න ලැබෙනවා. පුරුෂයා මුල් කරගෙන හිතුවිලි හට ගන්නවා. දේශපාලඥයෙක් ගැන අහන්න ලැබෙනවා. දේශපාලඥයා මුල් කරගෙන අපිට හිතුවිලි හට ගන්නවා. නළුවෙක් නිලියෙක් ගැන අහන්න ලැබෙනවා. ඒක මුල් කරගෙන හිතුවිලි හට ගන්නවා. ගමක් ගැන අහන්න ලැබෙනවා. ඒක මුල් කරගෙන හිතුවිලි හට ගන්නවා. අන්තිමේ හිතුවිල්ල කිසි කමකට නැති එක. ඒක හිතුවා කියලා අපිට ඇති වැඩකුත් නැහැ. අපේ කාලෙත් අපත ගිහිල්ලා. සමහරවිට තිබ්බේ නැති ජරමර ටික අපේ අභ්‍යන්තරය ඇති වෙලා. ඒ නිසා හිත පුරවා ගන්න ධර්මයේ. ධර්මයෙන් කොච්චර හිත පිරුණත් කමක් නැහැ. ධර්මයෙන් කොච්චර හිත පිරුණක් කමන්නේ. මාර්ගඵල ලාභීන් ගත්තම ධර්මයෙන් හිත පුරවාගෙන එයින් සෑහීමකටපත් නොවි හිටපු අය. එහෙම සිද්ධියක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ ඉදි පිංගුතුනේ. එක දිව්‍ය පුත්‍රයෙක්, ඇත්තම දිව්‍ය පුත්‍රයෙක් කියවට යා බ්‍රහ්මයෙක්. බ්‍රහ්ම ලෝකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. එයා ආවේ අවිහ කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා. අවිහ කියලා කියන්නේ මොන බ්‍රහ්ම ලෝකයක්ද පින්වතුනි? සුද්ධාවාස. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ මොනවාටද? අනාගාමී ශ්‍රාවකයෝ ඉන්න බ්‍රහ්ම ලෝක වලට. එහෙනම් මේ ආපු කෙනා කොහොම කෙනෙක්ද? අනාගාමී. මේ අනාගාමී බ්‍රහ්ම රාජයා මේ කාම ලෝකයට ආවේ මොකෝ? බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ආදර ගෞරවයක් තිබුණාද කියන්නේ මේ දෙවියා දැන්
සැවැන්නුවර ජේතවනාරාමේ මෙහෙම භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා හිට ගන්න ලැහැත්ති. මෙයාට හිට ගන්න බෑ මෙහෙම යට යනවා. හරියට වැල්ලට තෙල්වක් කරනකොට තෙල් ටික උරනවා වගේ මෙයාම යට යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා හා දෙවිය. ගොරෝසු කයක් මම ගන්න ගොරෝසු කයක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයට මේ බ්‍රහ්ම රාජයාට තමන් ඉන්නේ කොතනද කියලා අමතක වුණා. දැන් සාමාන්‍ය එහෙම වෙන්නේ නැද්ද? ගෞරවේ බයපක්ෂපාතී බව වැඩි වුණාම සමහරවිට තමන්ට එකපාර අමතක වෙනවා. ඒ ගෞරවයට. සිහි කල්පනාව නැතිකම නෙවෙයි. එතකොට මේ බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා කියනවා. ස්වාමීනි මම කාරණා 3කින් සෑහීමකටපත් නොවි මිය ගියේ. ස්වාමීනි මට කවදාවත් බුදුරජාණන් වහන්සේව දැකලා ඇති කියලා හිතිලා නැහැ. මම සෑහීමකටපත් නොවි සිටිද්දීම කලුරිය කළා. ඊළඟට ස්වාමීනි මම බණ අහලා ඇති කියලා හිතලා නැහැ. දැන් ඉතින් බණ ඇහුවා දැන් ඇති කියලා එහෙම මට හිතිලා නැහැ. මං ස්වාමීනි බණ ඇසීමෙහිලා සෑහීමකටපත් නොවීම කාලක්‍රියා කළා. ස්වාමීනි ඊළඟට සංඝයාට අප උපස්ථාන කිරීම. සංඝයාට උපස්ථාන කරලා ඇති කියලා මට හිතිලා නැහැ. මම ওই කරුණු තුනෙන් සෑහීමකටපත් නොවි කලුරිය කළේ කිව්වා. මේ කලුරිය කළා තියෙන්නේ කොහොම කෙනෙක්ද? අනාගාමී කෙනෙක්. අනාගාමී ශ්‍රාවකයාගේ හිතේ බුදුරජුන් දැකීම, ධර්මයේ ඇසීම, සංඝයාට උපස්ථාන කිරීම කියන කාරණා තුන සෑහීමකටපත් උනේ නැහැ. ඉතින් ඒ නිසා අපි කොච්චර බණපද වලින් අපේ හිත පුරව ගන්න ඕනද මේ ජීවිතේට සැනසුමක් උදා කර ගන්නට නම්. ඉතින් ධර්ම ශ්‍රවණේ සොඳුරු ඵල ලැබූ ඒ ධම්මපූජක තෙරුන් මේ විදිහට විස්තර කරනවා. මේ මහා භද්‍ර කල්පේ මම මහා ධන සම්පතින් ආඩ්‍ය වූ පවුලක උතුම් සැවැත් නුවරට වෙන්ටයි උපන්නේ. සැවැත් නුවරම ගොඩාක් ධන සම්පත් තියෙන පවුලක භද්‍ර කල්පේ සොඳුරු කල්පේ ගෞතම බුදුරජුන්ගේ යුගයේ උපන්න. හැම සැප සම්පතක්ම ඇතිව වැඩුණු මම නුවණැති බවට පැමිණ සිටියේදී ජේතවනාරාමයට පැමිණුණා. සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉගෙන ගන්න කාලේ හොඳට සැප සම්පත් මන්ද වැඩිලා හොඳට තේරෙන වයසට ආවට පස්සේ කියනවා ජේතවනාරාමයට පැමිණුනේ. මට දැක ගන්නට ලැබුණා ශිෂ්‍ය භික්ෂූන් සමගින් වැඩ ඉන්න සුගතයන් වහන්සේ. එදාර මුවවැද්දා යම්සේ යුගන්ධර පර්වතයේ සිකී බුදුරජාණන් වහන්සේව දැක්කද ඒ වගේම දැක ගන්නට ලැබුණා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ ශිෂ්‍යයන් පිරිවරා වැඩ ඉන්නවා. මම උන්වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මధుර සද්ධර්මය ශ්‍රවණය කළා. මීට බොහෝ කලකට කලින් එකම එක මොහොතක් ධර්මයේ අසන්ට ලැබිලා තමයි යලිත් මේ ධර්මයේ අසන අවකාශය ඔහු ලබන්නේ. ධර්මයේ අසා හිත පහන් කරගත්තොත් එයින් ලැබෙන පුණ්‍ය ඵලය මෙයයි. යලි ඒ ධර්මයේම අසන්නට ලැබේ. ධර්මය අහලා අපි හිත පහදව ගන්නවා නම් ඒක ඒ පිනෙන් පුණ්‍ය විපාකයක් හැදෙනවනේ. ඒ පුණ්‍ය විපාකෙ තමයි පින්වතුනි ආයමත් ධර්මය අහන්න ලැබෙනවා. ඒ නිසා මේ ජීවිතේ බණ අහන්න ලැබිච්ච වෙලාවේ අපි හිත පහදව බණ ඇහුවොත් අපිට කවදාවත් බණ අහන අවස්ථාව අහිමි වෙයිද? කවදාවත් අහිමි වෙන්නේ නැහැ. බණ අහන අවස්ථාව අහිමි වුණේ නැත්නම් අපිට ලැබෙන ලාභය මොකද්ද? ඔය බණපද සවන් දිදී නුවණ මුහු කරා ගිහිල්ලා අපිට සැනසෙල්ල ලැබෙනවාමයි. අපේ සැනසෙල්ල අහිමි වෙන්නේ නෑමයි. එහෙමයි මේක තේරුම් ගන්න ඕන. ඒ මధుර දහම් අසා පැහැදුණු මම බුදු සසුනේ පැවිදි වුණා. ඉතින් එදා ජේතවනාරාමයට ගියපු ගමන අවසානයේ පැවිද්දෙන් කෙලවරුනේ. මේ කියනවා ඉතින් මාත් සිහිල් වුණා. මම නිවි ගියා. අජරාමර ශාන්තිය වූ උතුම් නිවනට මමත්පත් වුණා. ඒ ධම්ම පූජක තෙරුන් වහන්සේ ගෞතම සාසනයේ උතුම් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ මෙන්න මේ විදිහ අවවාදයක් කරනවා. අර භික්ෂුන් වහන්සේලාට මේ දහම් කතාව කරන භික්ෂුන් වහන්සේලාට ලස්සන අවවාදයක් කළා.
සුතං ඒක මුහුත්තං මේ තදා ධම්මං සුදේසිතං. ඇත්තටම එක මොහොතක් තමයි මම ඒ සොඳුරු ධර්මයේ ඇසුවේ. හැබැයි මං හොඳට හිත පහදවගෙන මේ බණපදය ඇහුවා. තේ නම් හි චතුරෝ පායේන ජාතෝන කුතෝ භයං. ඒකේ ආනිසංස බලය කොච්චරද කියලා කියන්නේ. මෙච්චර කල්ප 31ක් ආපු මම සතර අපාය කියන එක දැක්කේවත් නැහැ. අපා බයක් මට කොයින්ද? සුගතියමයි. අර කල්ප 31ක් පුරාවට දුගතියක් දැක්කේ නැහැ. එතකොට පිංගුතුලට හිතෙන්නේ නැද්ද මේ පුවත අහද්දී? එතකොට අර මුව වෙද්දෙක් විදිහට කරගත්ත මේ පාප කර්ම ඒවට මොකද උනේ? ධර්මයේ ඇසූ පින් බලයෙන් ඒ පාප කර්මෙ පුස්සක් වෙලා ගියා. ධර්මයේ ඇසීමේ පිනම බලවත් වී ගියා. හරියට සුවිශාල ගංගාවකට ලුණු කැටයක් වැටුණා වගේ අර පව නිකන්ම දිරවලා ගියා. ඒ තමයි පින්වතුනි ධර්ම ශ්‍රවණී ආනිසංස. ඔබ මේ බණපද අහනකොට සමහරවිට ඔබේ ජීවිතේ ගොඩාක් තැන්වල වැරදිලා තියෙන්න පුළුවන්. ජීවිතේ ගොඩක් තැන්වල වැරදුනා නම් අහන්න බණ දිගටම. බණ අහලා හිත බණපද වලින් පුරව ගන්න. වැරදි ඔක්කොම දිරවලා දාන්න. සවන් යුග තියෙන කාලේ හොඳට ධර්මයට සවන දෙන්න. ධර්මය ඇහෙන එක මග හරින්න එපා. ආසාවෙන් බණ අහන්න බණ අහහා බණපදින් හිත පුරව ගන්නට. බණපදින්ම හිත සන්තෝෂ කර ගන්නට. ඔය හිත ඇතුලේ යම් කිරිටි යම් දොස් තියෙනවා නම් ඒවා දිරවලා දාන්නට. ඒ සදහම් පදේ ශක්තිමත්. පින්වතුනි අති දීර්ඝ සංසාර ගමනක කෙලවරක් නැතුව පැමිණි මහා දුක්ඛං කටළු එකම එක ජීවිතයකින් නවත්තන්න ධර්මයට පුළුවන් නම් ඒ ධර්මයේ බලවත් නැද්ද? අති දීර්ඝ සංසාර ගමනක මහසයුරක් පරදවා හැඬු කඳුළු එක ජීවිතයක අහන්න ලැබෙන බණපද වලින් මොහොතකින් වියලවලා දාන්න පුළුවන් නම් කඳුළු නවත්තන්න පුළුවන් නම් ඒ බණපදේ බලවත් නැද්ද? එනිසා ධර්මය කියන්නේ එහෙම එකක්. මේ පැමිණි අති දීර්ඝ සංසාර ගමන මේ ජීවිතේට විතර සීමා කරන්න ධර්මයට හැකියාව තියෙනවා නම් ධර්මයේ බලවත් නැද්ද? ධර්මය කියන්නේ එහෙම බලවත් එකක්. එනිසා ධර්මයේ බලය දැනගෙනයි අපි මේ ධර්මයේ සරණ ආයුත්තේ. ඒකනේ අපි මුතුන් මිත්තු ධර්මයේ සරණ ගියේ කොහොමද? නත්ථි මේ සරණං අඤ්ඤං. මට වෙන සරණක් නෑ. ධම්මෝ මේ සරණං වරං. මට ලැබිච්ච උතුම්ම සරණ ධර්මයේ සරණයි. ඒ තේන සත්‍ය වචේන ඒක සත්‍ය වචනයක්. ඒක සත්‍ය වචනයක් කිය. අපේ මුතුන් මිත්තු ධර්මයේ සරණ ගියේ. ඉතින් එහෙමයි අපිත් ධර්මයේ සරණ යා යුත්තේ. කරමු කිප්ප වක්කාමි කරෝතේක ගිරං මමෝපමං කරිත්වාන ධම්මං සුනත සාදුකං. ධම්ම පූජක මහරහතන් වහන්සේ වදාලා ඒ නිසා මාවම උපමාවට අරගෙන මම ඔබට කියමි. මගේ වචනේ හිස් මුදුනින් පිළිගනිත්වා. මාවම උපමාවට අරගෙන හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්ට උනන්දු වෙත්වා. වැද්දෙක් විදිහට මහවනේ එක වතාවක් බණපදයක් අහලා මං ලැබූ සැපේ ගැන හිත හිතා මාවම උපමාවට අරගෙන බණ මහන්න කිව්වා. ධම්මං සුනත සාදුකං. හොඳට බණ අහන්න. ධම්මං සුනත සාදුකං. හොඳට බණ අහන්න. ධම්මං සුනත සාදුකං. හොඳට බණ අහන්න. ඉතින් එහෙමයි මේ සද්ධර්ම අලංකාරයේ මිගලුද්දක වස්තුව විස්තර වෙන්නේ. මේ මිගලුද්දක වස්තුව අවසන් වෙද්දි පිංගුතුනේ ඒ සම්බන්ධයෙන් මෙන්න මේ විදිහේ ලස්සන ගාථා රත්නයක් මම මේ ගාථාවේ අර්ථය ඔබට කියන්න. ඔය අයුරින් ඊතා කෙටි කලකට ඇසූ දහම් පදයක ආනුභාවය අසා එය මනවින් තේරුම් ගත්තා වූ නුවණැත්තා විසින් තමන්ගේ ජීවිතයේ සැපේ කැමැතිව කුසීත බව බැහැර කොට අති දුර්ලභ වූ සද්ධර්මය දුර්ලභ බව දැනගෙන ඇසිය යුත්තේ. අති දුර්ලභ වූ සද්ධර්මය දුර්ලභ බව දැනගෙන ඇසිය යුත්තේය. සුනත ධම්මං දුර්ලභං දුර්ලභස්ස. මේ ධර්මයේ දුර්ලභයි කියලා දැනගෙනම දුර්ලභ ධර්මයේ ශ්‍රවණය කරන්න කිව්වා. ඒ දුර්ලභයි කියලා දැනගත්තුනේ පින්වතුනි ඒකට වටිනාකමක් දෙන්නේ.
හැමදාම මේ බණපද අහන්න ලැබෙන්නේ නැත. මේ බණපද අහන්න ලැබෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙනි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා කරපු මුනිවරු නිසා අපිට මේ ධර්මය අදටත් ඉතිරි වී තිබේ. මේ ධර්මය නානාවිද මිසදිටු මතවාද වලින් නොයෙක් නොයෙක් ආකාරයෙන් කිලිටි කරන්න වෑයම් දරනුද පෙනේ. ධර්මයේ දුර්ලභයි. ධර්මයේ දුර්ලභ නිසා දුර්ලභ දහම් පදේටම මං සවන යොමු කරන්න ඕන කියලා බණ අහන්න. බණ ඇසීම කියලා කියන්නේ ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම. බණ ඇසීම කියලා කියන්නේ ගොඩාක් ප්‍රශ්න අපි හිතනවට වඩා ඉතා සුවසේ විසඳෙන තැන. සමහරවිට පින්වතුන්ට මේක අත්දැකීමින් වුණත් ඇති. හිත ඇතුලේ සමහරවිට ප්‍රශ්නයක් පුරවාගෙන ඉන්න වෙලාවක අහම්බෙට වගේ බණපදයක් අහන්න ලැබිලා නිකන් හිත නිවිලා ගියපු අවස්ථා නැද්ද? ඕන තරම් ඇති. ඒවා මතක් කරගන්න. ධර්මයේ ආනිසංස විදිහට ඒක සිහි කරන්න. සිහි කරලා හොඳට ධර්මය අහන්න. ධර්මයේ අහමින් ධර්මයේ ගැන හිත පහදවා ගනිමින් ධර්මයෙන් හිත පුරවා ගනිමින් දහම් සුවය ලැබමින් පින්වතුන්ලා හැම දිනාට සැනසille ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. මේ සොඳුරු ලංකා භූමිය සුරකින්නා වූ ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් ප්‍රධාන සියලු දෙවියෝද සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරු අප හැම දිනාහට දෙවියන්ගේ සියලු ආරක්ෂා ආශිර්වාද රැකවරණ නොඅඩුව සලසත්වා. විශේෂයෙන් අද ධර්ම දානයෙන් සිදු කරන ඒ උපාසක උපාසිකා දෙපළ බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම ධාතු මන්දිරයක් බඳු වූ මේ සොඳුරු මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම පිණිස සියලු දෙවියන්ගේ ආශිර්වාද උපකාර නොඅඩුවම දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙත්වා. සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු බණපද මේ යුගයේ අපට හිත් පහන් වෙන ආකාරයෙන් කියා දුන්නේ. බණපද ඇසීම පිණිස අපට ආසා ඉපදෙව්වේ අපේ ගුරුදේවයන් වහන්සේ. ගුරුදේවයන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු උදාාරතර පුණ්‍ය ධර්මයේ අද දවසේ ධර්ම දානයේ සිදු කරන්නා වූ ඒ උපාසක උපාසිකා දෙපළගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් මහින්ද නිමල සිරි පියාණන් හටත් දෙපාර්ශවයේ මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ටත් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝක ජීවිතය ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින උභය වර්ධන හේරත් පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. රාණි හේරත් මෑණියන්ට ශ්‍රියානී ශාන්තිලතා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ මෑණිවරු පියවරු නිදුක් නිරෝග සුවයම ලබත්වා. දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයේ ධර්ම දානයන් සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ තාක් ජීවිතේ මුණ ගැසුණා වූ සියලු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් අනුමෝදන් වෙලා ඒ ගුරු මෑණිවරු පියවරු නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව භාග්‍ය ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. අද සද්ධර්මාලංකාරය සද්ධර්ම දේශනාව වෙනුවෙන් මේ දවස ආරම්භ වෙන මොහොතේම බණපදයක් අහන්ට ඒ උදෙසා ධර්ම දාන දායකත්වයන් සලසමින් පින රැස් කළ පින්වත් උපාසක උපාසිකා දෙපළටත් පවුලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා
සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා ජීවිතේ කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී පවුලේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකව සුවසේ දියුණු කර ගනිත්වා ජීවිතයට පෙනෙන නොපෙනෙන ආදී කරදර බාධා ඇතන සියල්ලම දුර වෙලා තමන්ගේ ජීවිතේ සැනසෙල්ලෙම ගත කරන්න ලැබෙත්වා ධර්ම දාන සිදු කළ ඔබට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලට නිරතුරු ධර්මයේ ශ්‍රවණය කරන සුපින්වත් ඔබ හැම දිනකට ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න ලැබෙත්වා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.